අයිබෝවන් නිරෝගී සුව සතුට උදාවන දවසකට පැතුම් සමග අපි ඔබ මුණ ගැහෙන සූදානම්. කොවිඩ් තත්ත්වයේ හමුවේ ඔබේ පරිස්සම තව ජීවිතයට ලං කරවා ගන්න කියන ආරාධනාවත් මතක් කිරීමත් කරමින් අද මේ කතාබහ තුළ අපි අවධානයට ලක් කරගන්න සූදානම්. 2019 චීනයෙන් කොවිඩ් තත්ත්වය පටන් ගත්තට පස්සේ ලෝකයේම තවමත් මේ වසංගතයට මේ වෛරසයට මුහුණ දෙන්න බැරි කමින් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒක රටවල් ආර්ථිකය සංවර්ධනය තැනින් මේ ලෝකයේ හමුවේ ප්‍රශ්න මතු කරමින් ඉන්නවා වගේම තමයි. ඕක පෞද්ගලිකව තනිවම ජීවිත කතන්දර වලටත් අපිට දරා ගන්න අමාරු වුණා. දැන හෝ නොදැන ඔබ මම වුණත් මේ කොවිඩ් තත්ත්වයේ හමුවේ මානසිකව පීඩා විඳමින් මානසික අසහනයකින් මානසික නිරෝගී භාවයේ අඩු කරගෙන මේ තත්ත්වයන් වලට මුහුණ දෙමින් ඉන්නවා වෙන්නට පුළුවන්. අන්න ඒ නිසාම අද අපි බලාපොරොත්තු වෙනවා මේ කොවිඩ් තත්ත්වයේ හමුවේ අපේ ජීවිත රටාව වෙනස් වුණා. මේ අලුත් තත්ත්වයට අපි මුහුණ දිය යුතුයි. ඒ තත්ත්වයට මුහුණ දෙනකොට කොහොමද මානසික සුවයෙන් ඒ කටයුතු වලට මුහුණ දෙන්න කොහොම හැසිරෙන්න ඕනද? මොන වගේ දේවල් පිළිබඳව අවධානයට ලක් කරගත යුතුද කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න. ඒ නිසා අද අපි ආරාධනා කරා මහරගම අපේක්ෂාරෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර කඳපොළ ආරච්චිගේ අපේ වෛද්‍යතුමන්ට. ආයුබෝවන් වෛද්‍යතුමනි. දැන් කොවිඩ් තත්ත්වය කියන්නේ වෛද්‍යතුමනි මේක ලෝකයේටම ඉතිහාසයේ වෛරස් කතා තිබුණාට මේක අලුත්ම තත්ත්වයක්. හිටි හැටියේම අපේ ජීවිතවලට මේ කොවිඩ් තත්ත්වය කඩා වැටුණා කිව්වොතින් හරි. මේ නිසාම දැන හෝ නොදැන මේ බලපෑම අපිට එකිනෙකාට වෙනස්ව දැනෙනවා වෛද්‍යතුමනි. ඔබතුමා කොහොමද මේ බලපෑම අපිට කියලා දෙන්නේ ජීවිත රටාව වෙනස් කරපු? ඔව් ඉනියුචා මේ ගැන කතා කරනකොට දැන් කොවිඩ් කියන තත්ත්වය ගැන කතා කරනකොට කොවිඩ් කියන වෛරසයත් එක්ක තමයි කොරෝනා ආසාදන තත්ත්වය නැත්නම් කොරෝනා රෝගී තත්ත්වය ගැන කතා කරනකොට බොහෝ වෙලාවට නිතැතින්ම හිතෙන දේ තමයි මේක කායික රෝග තත්ත්වයක් කියන එක. මේ කයට වැළඳෙන රෝගයක්, වෛරස් රෝගයක්. ඒතර බොහෝ වෙලාවට මිනිස්සු අවධානය යොමු කරන්නේ කායික වශයෙන් මේකෙන් ගැලවිලා මේ රෝගී වුණා නම් එකෙන් සුව වෙලා කායික පැත්තේ සෞඛ්‍යයක් ගැන විතරයි බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ අවධානය යොමු කරන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මානසික සෞඛ්‍ය කියන එක පිළිබඳව ලොකු අවධානයක් මිනිසුන් තුන නැහැ සහ ලොකු උනන්දුවක් ඒ පිළිබඳව නැති එක. නමුත් ඒක ගැන කතා කරනකොට මානසික සෞඛ්‍ය ගැන කතා කරනකොට ඉනුෂා ඒක හැබැයි එදාට වැඩිය අද යම්කිසි ලොකු වෙනසකට භාජනය වෙලා තියෙනවා. මිනිස්සු මේ මානසික සෞඛ්‍ය ගැන හිතන්න ටිකක් පුරුදු වෙලා තියෙනවා අද වෙනකොට. ඇත්තටම කිව්වොත් කොවිඩ් තත්ත්වය කායික රෝගී තත්ත්වයක් වුණාට වැඩියෙන්ම මේක බලපාන්නේ මානසිකව කිව්වොත් ඒක නිවැරදි. මොකද කායිකව කොවිඩ් තත්ත්වය බලපාන්නේ කොරෝනා හැදිච්ච කෙනෙකුට විතරයි. නමුත් මේකේ මානසික පැත්ත බැලුවාම හැදිච්ච කෙනාට වගේම ඔහුගේ පවුලේ උදවියට, සමාජයේ උදවියට, රටේ උදවියට, ලෝකෙ හැමෝටම මේක මානසිකව දැනෙනවා. මේක තුළ ලොකු බියක් ඇති වෙනවා. අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයක් තියෙනවා. ඒ නිසාම පීඩනයක් ආතතියක් ස්ට්‍රෙස් එකක් ගොඩ නැගෙනවා. එතකොට ඒ ස්ට්‍රෙස් එක දරුවටත් තියෙන්න පුළුවන්, වැඩිහිටියටත් පුළුවන්, මහල්ලටත් වෙන්නට පුළුවන්. වයස් ભેදකින් තොරව මේක වයස් ભેදකින් තොරව විතරක් නෙවෙයි අධ්‍යාපන මට්ටම වෙන්නට පුළුවන්. කිකිනෙකාගේ සමාජීය තත්ත්වයන් මේ සියල්ල පැත්තකට දාලා මේ හැමෝටම මේක බලපාන්න පුළුවන්. එකම වෙනස තියෙන්නේ විවිධාකාර පෞරුෂ තියෙන අයට මේක බලපාන විදිය වෙනස්. විවිධ පෞරුෂ තියෙන අය මේක බාරගන්නේ වෙනස් ආකාරවලට. අපි දන්නවා අපි අතර ඉන්නවා සමහර පෞරුෂයන් තියෙනවා බොහොම ශක්තිමත් පෞරුෂ. අභියෝග වලට ජය ගැනීමේ අභියෝගයට මුහුණ දීමේ හයියක් තියෙන පෞරුෂ තියෙන අය ඉන්නවා. එවැනි අයට මේක එච්චර ලොකු මානසික ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් සමහර උදවිය ඉන්නවා හරිම සංවේදී ප්‍රශ්න දිහා හරි බයෙන් බලන්නේ. ප්‍රශ්න අහක යන ප්‍රශ්න ඇඟේ දාගන්න කට්ටියක් ඉන්නවා අපි අතර. එවැනි අයට මේක ලොකු මානසික ප්‍රශ්නයක්. ඒ නිසා මේකේ තියෙන මානසික පැත්ත ගැන මානසිකව ඇතිවෙන පීඩාවන් ගැන සහ ඒක වළක්වා ගැනීම ගැන කතා කිරීම අත්‍යවශ්‍යයි අද දවසේ. ඒ නිසා මම හිතනවා අපිට මේ කාලය තුල බොහෝ දේවල් මේ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්.
කොවිඩ් තත්ත්වයේ පොදු කාරණාවක් වුණාට වෛද්‍යතුමන් පැහැදිලි කරා වගේම මේ තත්ත්වයේ හමුවේ අපි එකිනෙකාට බලපාන විදිහ වෙනස්. ඒ බලපෑමට අපි මුහුණ දෙන විදිහ දරා ගන්න විදිහ වෙනස්. අන්න ඔය වෙනස හඳුනාගෙන මානසික සුව සතුට ඇති කර ගැනීමේ වටපිටාව නිර්මාණය කර දෙන්න තමයි අද අපි උත්සාහ කරමින් ඉන්නේ. ඒ නිසා මේ කාරණාව තුළ දැන් අර වෛද්‍යතුමන් පැහැදිලි කරා වගේම අපි හැම වෙලෙම වෛද්‍යතුමනි මේ තත්ත්වයට මුහුණ දෙන ප්‍රතිශක්තිකරණය ඇති කරගෙන කායිකව ශක්තියෙන් ඉන්න හිතනවා. හැබැයි වෛද්‍යතුමනි අපිට මගහැරෙන්නේ මේ මානසිකව තියෙන මේ ශක්තිය. මෙන්න මේ කොවිඩ් තත්ත්වයේ හමුවේ මානසිකව ඇද නොවැටි මනස ශක්තිමත් කර ගැනීමේ තියෙන වැදගත්කම මොකක්ද වෛද්‍යතුමනි? ඔව් මෙතනදී මම පොඩ්ඩක් මේක ගැන කතා කරන ඉස්සෙල්ලා වචනයක් දෙයක් කතා කරන්න කැමති මේ සෞඛ්‍ය කියන එක ගැන. ඇත්තටම අපි සෞඛ්‍ය කියන වචනේ ගැන තියෙන අවබෝධය හොඳටම මදි. මේ වගේ වෙලාව ගැන විශේෂයෙන් කතා කරනකොට අපි සෞඛ්‍ය ගැන යහපත් සෞඛ්‍යයක් නිරෝගීතාවයක් ගැන කතා කරනකොට බොහෝ වෙලාවට හිතන්නේ මේ කායික සෞඛ්‍යයක් ගැන විතරයි. ලෙඩ රෝග වලින් තොර වෙලා ලෙඩක් ඇතිවෙත් බේත් ටික බීලා එහෙම ඉන්න එක තමයි නිරෝගීකම කියලා බොහෝ දෙනෙක් හිතාගෙන. හැබැයි සෞඛ්‍ය කියන වචනේ අර්ථ දක්වන ඊට වෙනස් ආකාරයකට. ඒක කායික සෞඛ්‍ය වගේම වැඩි වැදගත්කමක් තියෙනවා මානසික සෞඛ්‍යයටත්. එතනින් එහාට ගියාම සමාජීය සෞඛ්‍ය වගේම ආධ්‍යාත්මික සෞඛ්‍ය. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය කියන වචනේ අර්ථ දක්වන්නේ කායික මානසික සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම කියලා. එතකොට අපිට පැහැදිලිව පේනවා අපි යහපත් සෞඛ්‍යයක් ගැන හිතනවා නම් මේ කාරණා හතර ගැනම අපිට අවධානයක් අවබෝධයක් තියෙන්නට ඕනේ කියන එක. නමුත් අපි පුරුදු වෙලා ඉන්නේ කායික සෞඛ්‍ය ගැන හිතන විතරයි. ඒ නිසාම අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා හොඳට කාලා බීලා සමහරවල් ටිකක් ව්‍යායාම ටිකක් කරලා ටෙස්ටිං ටික කරගෙන ඇඟේ රෝග තිල හොයලා ප්‍රෙෂර් සුගර් මේවා තියෙනවා නම් ඒවට බේත් කරගෙන මෙහෙම ඉන්න එක හරි කියලා. නමුත් ඊට ගොඩාක් ලොකු දෙයක් මෙතන තියෙනවා කියන එක මේ කොවිඩ් තත්ත්වයත් එක්ක පැහැදිලිව පේන්නට පටන් අරන් තියෙනවා. මොකද කොවිඩ් තත්ත්වයේ හැදුන අය වගේම නොහැදිච්ච අයත් මානසික කඩාවැටලාද මානසිකව බය වෙලා. එතකොට එතන තමයි මානසික සෞඛ්‍යය. ඒතර එන්නේ තත්ත්වයේදී මෙන්න මේ ආතතිය අවම කරගෙන සහැල්ලුව සතුට ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් එතන තියෙන හොඳ මානසික සෞඛ්‍යයක්. ඒ විතරක් නෙවෙයි සමාජීය සෞඛ්‍ය මෙතන හොඳටම තියෙනවා. මොකද මේක සමාජයටම බලපාන ප්‍රශ්නයක්. එතකොට අපි සමාජයක් විදිහට තනියෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. අපි අපේ පවුලේ අය ඉන්නවා, රැකියාව කරන තැන කට්ටියක් ඉන්නවා, පාරට බැස්සාම සමාජයක් තියෙනවා, හැමතැනම සමාජයක් තියෙනවා. එතන මෙන්න මේ සමාජය අතර අපි කොහොමද එකිනෙකා අතර හොඳ යහපත් සම්බන්ධතා තියාගන්නේ විශේෂයෙන්ම මේ වගේ කාලෙක. දුරස්ථභාවය කියන එකත් මේ මෙතනට එකතු වෙනවා. සමාජයක් තුළ ජීවත් වෙනකොට. ඒක සමාජයේ සෞඛ්‍ය ගැන හිතනකොට මේ මගේ සෞඛ්‍ය වගේම සමාජයේ ඉන්න අනිත් අයගේ සෞඛ්‍ය ගැන හිතන මේ දුරස්ථභාවය රැක ගැනීමත් මෙතෙන්දී හරි වැදගත්. ඊළඟට ආධ්‍යාත්මික සෞඛ්‍ය කියන එකත් හරිම වැදගත් වෙනවා. මොකද ආධ්‍යාත්මය කියන එකේදී ඉන්නුෂ අපි හැම වෙලෙම බලන්නේ ජීවිතය ගැන ටිකක් ගැඹුරට බලන එක. එහෙම නැත්නම් අපි කවුරුත් කවදා හරි දවසක එළඹෙන මරණය ගැන. දැන් මේ වචනේ කතා කරන සමහර බයයි. නමුත් මේ කතා කළ යුතුයි. මොකද මේ අපි හැමෝම කවදා හරි දවසක මේ ගමන යන්න ඕනේ. ඒ යන්න ඕන ගමන සතුටින් යන්න තියෙනවා නම් කොච්චර හොඳද? අන්න එතන තමයි ආධ්‍යාත්මය තියෙන්නේ. ජීවිතයේ ගැඹුරින් අවබෝධ කරගම මරණයට යා යුතු ගමන සතුටින් යන්න. ඒතර මේ වගේ කාලෙක හුඟක් මිනිස්සු බය වෙලා ඉන්නේ කොරෝනා නිසා මේ මැරෙයි. මොකද ලෝකේ ප්‍රවෘත්ති පෙන්නනවා බොහෝ ව්‍යසන භයානක තත්ත්වයන් ලෝක රටවල් පෙන්නනවා. මේව දකින මිනිස්සු හොඳටම බීතියෙන් ඉන්නේ. මේව තත්ත්වෙ මෙහෙත් ඇති වෙයිද අපටත් වෙයිද? ඒතකොට මරණය ගැන ලොකු බයක් තියෙනවා මිනිස්සුන්ට. ඒතර අපේ ආධ්‍යාත්මික සංවර්ධනයේ යහපත්භාවය ඇති කරගත්තොත් මම හිතන්නේ එතෙන්ටත් සාමකාමීව බොහොම සතුටින් මොන දෙන්න පුළුවන් අපිට තත්ත්වයක් අපිට ඇති කරගන්න පුළුවන්. ඒතර මෙන්න මේ සෞඛ්‍ය කියන වචනේ ඇතුළේ තියෙන මේ කාරණා හතර. කායික, මානසික, සමාජික සහ ආධ්‍යාත්මික යහපැවැත්මකට හතරම අපිට සමබරව තියාගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ කාලේ හරිම වැදගත් වෙනවා. අපිට ආතතියත් අවම කරගෙන මේ බය වෙන්නෙත් නැතුව අපිත් රැකෙමින් අනිත් රැකගෙන මේ ගමන යන්න. මම හිතන්නේ ඒකින්ද ඒකට අපි හුඟක් ලොකු අවබෝධයක් අවධානයක් දෙන්නට ඕනේ මේ වෙලාවේ. වෛද්‍යතුමනි අර ඔබතුමන් කිව්වා වගේම දවස ගානේ දැන් මේ ආසාදිතයෝ වැඩි වෙනවා ඒකම මරණ සංඛ්‍යාව ඉහළ යනවා මේ කාරණා තුල අර දැන හෝ නොදැන ඒ බය අපේ හිතට එනවා. දැන් මේ තත්වයේ තුල අපි කොහොමද මේ කාරණාව දිහා බලන්න දකින්න ඕනි කියන එක උදාහරණත් එක්ක අපිට පැහැදිලි කර දෙන්න පුළුවන්ද? ඔව් අර මම කලිනුත් සඳහන් කළා වගේ මේ ඉනුෂා මෙතනදී විවිධාකාර පෞරුෂ තියෙන අපි අතරේ ඉන්නවා. ඒතර ඒ විවිධාකාර පෞරුෂ තියෙන අය මේක බාර ගන්න විදිහ වෙනස්. ඒක එක පැත්තක්. ඒ වගේම තමයි අපි මේ වයස් කාණ්ඩ ගැනත් මෙතනදී කතා කරන විශේෂම දරුවෝ ඉන්නවා.
වැඩිහිටියෝ ඉන්නවා. වැඩිහිටියෝ ගැන කතා කරන විශේෂයෙන් ගර්භණී මාතාවන් ගැන විශේෂයෙන් කතා කරමින් ඉන්නවා මේ දවස්වල. සහ අපේ අම්මලා තාත්තලා වයසක උදවිය. එතන මේ සියල්ල ගැනම අපි අවධානය යොමු කරන්නට ඕනේ. අපි කොරෝනා දැන් ගිය සැරවල් වල මාස ගානකට කලින් ආපු තත්ත්වෙදී අපි ගොඩාක් වෙලාවට අවධානය යොමු කළේ අපේ වැඩිහිටියන් ගැන. සහ විවිධ සංකූලතා සහ වෙනත් රෝග තියෙන අය ගැන අපි තමයි මොකක් අවධානය දුන්නේ. විශේෂයෙන්ම දියවැඩියා තත්ත්ව, හෘද රෝග තත්ත්ව, වකුගඩු රෝග තත්ත්ව මෙවැනි අය ගැන අපි හුඟක් අවධානය යොමු කළා. නමුත් අද වෙනකොට මේ අලුතෙන් ආපු ස්ට්‍රේන්ස්, අලුත් වේරියන්ට් කියන මේ අලුත් වෛරස් ප්‍රභේද වල කියනවා දැන් මේවෙන් සීමාවක් නැතුව ඕන කෙනෙකුට මේව හැදෙන්න පුළුවන් කියන. එතකොට මිනිස්සු බය වෙන එකත් සාධාරණයි ටිකක්. එතකොට ඒ නිසා අපිට මේ කාලේ වෙනකොට දරුවෝ ගැනත් හිතන්න වෙනවා. ගර්භණී මාතාවන් ගැන මේ රිස්ක් ගෲප් කියන එක අවදානම් කණ්ඩායම් ගැනත් අපිට හොඳට හිතන්නට වෙනවා. එතකොට මෙතනදී අපි කායිකව කොහොමද පරිස්සම් වෙන්නේ? එහෙම නැත්නම් මේ ප්‍රිවෙන්ෂන්, එහෙම නැත්නම් වළක්වා ගැනීම කියන එකත් හරිම වැදගත්. එතකොට නිතරම මේවා ගැන මම හිතන්නේ මාධ්‍ය වලින් කතා කරනවා. හැමෝම දැනුවත් වෙලා ඉන්නවා. ඒ කතා කරත් දැනුවත් වුණත් තාම මදි වගේ ගතියක් තමයි දැනෙන්නේ මේ ආරක්ෂාකාරී වීම. එතකොට ඒක අත්‍යවශ්‍යම දෙයක්. එතකොට පුළුවන් තරම් ගෙදෙට්ට වෙලා ඉන්න සහ සෙනග ගැවසෙන තැන් වලට යන්න එපා කියන එක හැමදාම හැමතැනම කියන දෙයක්. අද වෙනකොට හැබැයි කොළඹ නගරය දිහා බැලුවාම ටිකක් සාර්ථකයි. මිනිස්සු හුඟක් පාරේ අඩු ඉන්නවා. අනවශ්‍ය විදිහට ගමන් බා යන්නේ නැහැ. ඒක හිත හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම තමයි දැන් රැකියාවකට යනකොට උනත් රැකියාව කරන ස්ථානයේ අපි මේවත් හිතන්නට ඕනේ. අපි කණ්ඩායම් වශයෙන් ඉන්නතු බොහොම දුරින් ඉන්න එක. ඊළඟට සංවෘත තැන්වල ඉන්නට විවෘත තැන්වල ඉන්න එක. ජනේල් දොරවල් ඇරලා තියෙන එක. විශේෂයෙන් මේ කාලේ රස්නේ කාලයක්. මේ රස්නේ කාලේ හරි හොඳයි මේකට. උෂ්ණත්වය වැඩි වෙනකොට වෛරස් එක මැරෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි නිසා මේ උෂ්ණ බවත් හොඳයි. ඒ ජනේල් දොරවල් ඇරලා තියෙන එක හොඳ වාතාශ්‍රයක් ලැබෙන එක තුලින් මේකට හොඳ උත්තරයක් අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම අපි හිතන්නට ඕනේ මේ අපි කියන මුඛාවරණ පැළඳවීම ඇතුළට යනකොට එළියට එනකොට අත් දෙක පිරිසිදු කර ගැනීම වගේ දේවල් ගැන කතා කරනකොට මෙච්චර දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් මේවා කතා කරාට ඇයි සමහරුන්ගේ මනසට මේක ගිහිල්ලා නැත්තේ කියන එකත් හිතන්නට ඕනේ. එතකොට එන්න ඒක අවබෝධ කරගත්තොත් අපිට තවදුරටත් මේක වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන් දකින එකක් තමයි මම මිනිස්සු මේ ඔක්කොම දන්නවා. ඕන තරම් ඇහිලා තියෙනවා. හැබැයි ඒකට අනුගත වෙලා නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි නිතරම කතා කරන නිතරම අවබෝධ දිය යුතු සිහිය. සිහිය නැතිකම. අපි මේක සතිය කියලා කතා කරනවා. අද ලෝකෙම කතා කරන මාතෘකාවක් සතිය. මයින්ඩ්ෆුල්නස් කියලා. මිනිස්සු සිහියෙන් නෙවෙයි ඉන්නේ. මෙන්න මේක අපිට හදාගන්න පුළුවන් නම් මේ ලොකු පරාසයක් මතර අපිට කවර් කරගන්න පුළුවන්. ඇත්තටම හිතලා බලන්න අපි සිහියෙන්ද ඉන්නේ. ගොඩදෙනෙකුට තියෙන්න පුළුවන් අයි අපි සිහියෙන් නෙවෙයිද ඉන්නේ කියලා. හැබැයි සිහියෙන් නෙවෙයිද ඉන්නේ කියන එක හොඳට හිතලා බලන්න පුළුවන් අපි වැඩක් කරනකොට අපි වැඩේ කරලා තියෙන සිහියෙන්ද වැඩේ ඉවර කරාට පස්සේ තමයි දන්නේ අපි වැඩක් කරා කියලා. මොනවද කළේ මොනවද කරමින් හිටියේ කියන එක අපි සිහියෙන් නෙවෙයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒ මොහොතේ අපේ මනස එතන නැහැ කියන එක. සතිය නැහැ. අපි සතිමත් නැහැ. මෙන්න මෙතන හදාගන්න පුළුවන් නම් මේක මානසික සෞඛ්‍යයේ හොඳ තැනක්. ආධ්‍යාත්මික සෞඛ්‍යයේත් හොඳ තැනක් මෙතන. මෙන්න මේක අද ලෝකේ ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙන්නේ ඒ නිසාමයි. මිනිස්සුන්ගේ බොහෝ ප්‍රශ්න වලට උත්තරේ එතන තියෙනවා. එතකොට මේ කොවිඩ් ගැන කතා කරනකොටත් අපි මේ සමහර වෙලාවට මේකට මේ බය වෙලා තියෙන්නේ අනවශ්‍ය විදිහට කියලාත් සමහර වෙලාවට අපිට පේනවා. මොකද අපි හොඳටම දන්නවා සමහරලාට අපි ආරක්ෂාකාරී බොහෝ වෙලාවට අපි එළියට යනකොට මේ සියලු දේවල් පිළිපදින කණ්ඩායමක් අපි අතර ඉන්නවා දැන්. හරි පරිස්සම් කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ඒ පරිස්සම් කණ්ඩායමත් හරි බයයි. ඒතර අපි හිතන්නට ඕනේ අපි හරියට ක්‍රමවේද ටික අනුගමනය කරා නම් ඇයි අපි බය වෙන්නේ? වෛරස් එක අපිට එන්න ප්‍රවණතාවය හැකියාවක් නැහැ මෙතන. අපිට අර කෙලබිඳිති එන්න ළඟපාතක නෙවෙයි නම් අපි ඉන්නේ. කොහොමද අපිට එන්නේ? ඊළඟට මුඛබාඩම දාගෙන ඉන්නම් කොහොමද අපි ඉන්නේ? ඊළඟට මේ ස්පර්ශ වෙන තැන් එතනින් අයින් වෙනකොටම අපි හොදාගෙන ගියා නම් කොහොමද අපිට එන්නේ? ඒ නිසා අනවශ්‍යව බිය වෙන්න ඕනෙත් නෑ මේකට. ඒක සිද්ධ නොවෙන්නේ අපි සිහියෙන් නැති හින්දා. ඊළඟට අපි හැම වෙලේම හරි පුරුදු වෙලා තියෙනවා, හුරු වෙලා තියෙනවා මේ ආරංචි වලට හුම්කන් දෙදී ඉන්න. අද මීඩියාවල, සෝෂල් මීඩියාවල වගේම මේ කටකතා. හරි ආසයි මේ වහහා ඉන්න අපි.
සමහරවිට අපි හොඳටම දන්නවා ඇත්ත තියෙන්නේ මෙතන කියලා. නමුත් මේ කවුරු හරි කියන එකකට ඔන්න ආයි කතා කරනවා. නෑ මේක මෙහෙමලු. නෑ මේක මෙහෙමලු. ඒවා තුලින් අපි පුදුමාකාර විදිහට බය වෙනවා. මෙන්න මේවට හොඳම උත්තරේ තමයි අපි සිහියෙන් ඉන්න එක. අපි දැනුවත් වෙන එක, දැනුවත් වීම පිළිබඳව අවබෝධයෙන් ඉන්න එක. ඒකට ඕනේ සිහිය. දැන් එතනදී වෛද්‍යතුමනි හොඳ තොරතුරු හැබෑ තොරතුරු සත්‍ය තොරතුරු වලට අවධානය වඩා වැදගත්. අර ඔබතුමා කියන්නේ අපි ඕනාවට වඩා මේ කැලී ගලී ඉන්නවද? පැහැදිලිවම. එතකොට එතනත් ආකාර ක්‍රම කීපයකට වෙන්න පුළුවන්. එකක් තමයි දැන් විශේෂ සමාජ මාධ්‍ය වගේ දිහා බැලුවාම ඇත්ත වගේම බොරුත් තියෙනවා මේවා ඕන තරම්. එතකොට මෙන්න මේවා හරියට අපි තෝරා ගන්න බුද්ධිමත් වෙන්න ඕනේ. අපි හොඳටම දන්නවා නම් මේක මේ වෛරස් එක පැතිරෙන්නේ මෙහෙමයි, මේවට ආරක්ෂාකාරී වැඩපිළිවෙල මෙහෙමයි කියලා. මම එතන ඉන්නවා නම් ඒ ක්‍රමවේදය තුල ඇයි මම බය වෙන්නේ? අනවශ්‍ය බය වීමක් අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි උඟක් සංවේදී පුද්ගලයා මං කිව්වා එවැනි අය ඉන්නවා. හරි බයයි මේ පුද්ගල චරිත පොඩි දෙයක් ලකුවට බාර අරගෙන හරි සංවේදී වෙලා කලබල වෙන කණ්ඩායම් අපි අතර ඉන්නවා. ඒතර එවැනි කණ්ඩායම් කළ යුතු හොඳම දේ තමයි මෙවැනි ආරංචි වලට ඕනට වඩා යන්න එපා. දැන් අද මාධ්‍ය දිහා බැලුවාම මාධ්‍ය වල තරගයක් තියෙනවා. අපි ඒක පැහැදිලිව දන්නවා. පැය 24 පුරාම මාධ්‍ය තියෙනවා, රේඩියෝ තියෙනවා, ටීවී තියෙනවා. ඊළඟට සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය තියෙනවා. හැම මොහොතෙම කොවිඩ්. එතකොට පැයෙන් පැයට ප්‍රවෘත්ති විතරක් නෙවෙයි සමහරවිට පැය භාගෙන් භාගයටත් ප්‍රවෘත්ති. සිරස්තල දානවා, සාරාංශ දානවා. එතකොට මේ හැම වෙලෙමත් කොවිඩ්. එතකොට මේක දැන් ඔළුවට දාලා ඔළුව මේකෙන් පිරීලා තියෙන්නේ. එතකොට මේ විදිහට විද්‍යානුකූලව බැලුවාම ඉනෝෂා මේ විදිහට යම් කිසි එකකින් නිරන්තරයෙන් මනසට මේව වැටෙනකොට අපි කියන ට්‍රොමටයිස් වෙනවා කියලා. එහෙම නැත්නම් හානියක් වෙනවා. මානසිකත්වයට විතරක් නෙවෙයි මොළයටත් හානි වෙනවා මෙහෙම දිගට වැටෙනකොට. මොකද වැටෙන්නෙම ඍණාත්මක අදහස්. ඍණාත්මක දේවල්මයි පෙන්වන්නේ. මෙච්චර පැතිරුණා, මෙච්චර මැරුණා. ওই ටික කියනකොට රිපීටඩ්ලි ආයිත් ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ තුල අපේ ස්නායු පද්ධතිය සහ අපේ හෝමෝන පද්ධතිය, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ටික අඩපණ වෙන්න පටන් ගන්නවා. එකම දේ ආය ඇහෙනකොට සහ දකින්නකොට. ඒ නිසා ඒකෙදි මම කියන දේ තමයි. එවැනි සංවේදනී පුද්ගලයන් මේක දවස පුරා මේක බලබලා අප්ඩේට් වෙන්න අවශ්‍ය නැහැ. දවසකට සැරයක් හෝ දෙකක් ප්‍රවෘත්ති බලන්න ඇත්ත දැනගන්න ඒ හොඳටම ඇති. ආයි මොකද අපි දකින්නවා ගෙවල් වල එක channel එකක් off කරලා ඒක නිවුස් ඉවරනකොට ඊළඟ channel එකට දා ගන්නවා. ඒක ඉවරනකොට ඊළඟ channel එකට දා ගන්නවා. මේ මොකක්ද මේ බලන්නේ එකම දේ පින්තූර වෙනස් කර ක්‍රම වෙනස් කර නිවේදකයා වෙනස් වෙවි ආයිත් ඔලුවට දානවා. ඒතර අපි රිපීටඩ්ලි ට්‍රොමටයිස් වෙන එක මේ හානිකර වෙන එක හොඳ දෙයක් නෙවෙයි. මේක මානසික සෞඛ්‍යයට තදබල බලපෑමක් ඇති කරනවා. ඒ නිසායි මම කිව්වේ හැම වෙලේම අපි අවධානයෙන් ඉන්න, සිහියෙන් ඉන්න, අවබෝධයෙන් මේ ටික බලා ගන්න. අපිත් අද මේ කතා බහ කරමින් ඉන්නේ කොවිඩ් තත්ත්වය ගැන තමයි. හැබැයි එතනදී අපි මානසික සෞඛ්‍ය ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි මේ අවධානයට ලක් කරගනිමින් ඉන්නේ. අපි ඒ වෙනුවෙන් අද ආරාධනා කරේ මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර කඳපොළාරච්චිගේ වෛද්‍යතුමන්ට. වෛද්‍යතුමනි දැන් අපි සූදානම් එක අවස්ථා තුළ ජීවිතේ අපි මේ මුහුණ දෙන අවස්ථා පැහැදිලි කරගන්නට දැන් උතනදී බොහෝ දෙනෙක් අර ඔබතුමා කිව්ව සතිමත් භාවයේ අහිමි කරගෙන දැන් කෙනෙක්ට කොවිඩ් සමීපතමෙක්ට කොවිඩ් ආසාදනය වුණා කියන කාරණාව දැනගත්ත සැනින් හරි කලබලයටපත් වෙනවා. දැන් කොයි වෙලේ මට හැදෙයිද කොයි වෙලේ මම ආසාදනයට ලක් වෙයිද මෙන්න මෙහෙම තැතිගැන්මක අපි හැමෝම ඉන්නවා වෛද්‍යතුමනි. මෙන්න මේ කාරණා තුලදී අපි කොහොමද මේ තත්වයට මානසික සුවය ඇති කරගෙන මුහුණ දෙන්නේ? ඔව් මම හිතන්නේ හරිම වැදගත් දෙයක් මේක. මොකද මේ දවස්වල අපිට ඇහෙනවා ටිකක් ලංකාවෙත් ටිකක් මෙහෙම අන්න අහවල් තැන මෙහෙම සිද්ධ වුණා. එහෙම දැන් කියන්න පටන් අරන් තියෙනවා. එතකොට දැන් ඉන්දියාවේ මේක ලොකුවට දැක්කට ගිය සැරේ ඇමරිකාවේ එංගලන්තේ දැක්කට දැන් අපේ රටේ එකක් දෙයක් ඇහෙනකොට මිනිස්සු බය වෙනවා. ඒක සාමාන්‍යයි. ඒක සාධාරණයි. එතකොට ඒ බියට කොහොමද අපි සාර්ථකව මුහුණ දෙන්නේ? ඒක ආතතියක් කර නොගෙන සාර්ථකව මේ ප්‍රශ්නේ මුහුණ දෙන්න කියන එක අපි ඉගෙන ගන්නට ඕනේ. එතකොට ඒක ක්‍රම කීපයකට මේක කරන්න පුළුවන්. එකක් තමයි අපි දන්න තැනක අපේ ගමේ අහල පහල මේ වගේ දෙයක් සිද්ධ වුණාම අපි හරි බුද්ධිමත් වෙන්නට ඕනේ. අපි කලබල වුණොත් අපිට කරන්න ඕන දේ කරගන්න බෑ. අපේ ජනවාරි කතාවක් තියෙනවා කලබලයට කොරස් කඩෙත් අත දාන්න බෑ කියලා. මෙච්චර ලොකු කොරහේ අත දා ගන්නත් බෑ කලබල වුණාම. ඒක තමයි ඇත්තටම අපිට වෙලා තියෙන්නේ. අපි කලබල වුණාම අපි කල යුත්තේ අපිට පේන්නේ නැහැ, අපිට හොයාගන්න බෑ. එකක් තමයි එකෙන් ගොඩ නැගෙන ස්ට්‍රෙස් එක, ආතතිය.
ලොකු විදිහට නරක බලපෑමක් ඇති කරනවා අපේ සෞඛ්‍යයට. විශේෂයෙන්ම අපේ ප්‍රතිශක්තිකරණයට. ප්‍රතිශක්තිකරණයට ආතතිය ලොකු බලපෑමක් ඇති කරනවා. ආතතිය වැඩි වෙන්න සිරුරේ ප්‍රතිශක්තිය හීන වෙනවා. අවම වෙනවා. ඒක බරපතල සිද්ධියක්. මේක අපි හැමෝම දැනගන්නට ඕනේ. ඒක එක පැත්තකින් Tamanට වෙන හානිය. ඊළඟ එක තමයි අපි ඊළඟට කල්පනා කරන්න ඕනේ මේ තත්ත්වයට පත්වෙච්ච අයගේ මානසික සෞඛ්‍ය මොන වගේද කියන එක. මෙතනදී අපි දකින ප්‍රධාන දෙයක් තමයි මේ කොවිඩ් හැදුනා කියපු ගමන් එහෙම නැත්නම් නිරෝධායනට ලක් වුණා අන්න අර ෆැමිලි එක පවුල කියලා කියපු ගමන් මිනිසා තුළ ඇති වෙන ඍණාත්මක හැඟීමක් ඇති කර ගන්නවා. අප්පෝ ඒගොල්ලෝ ගැන බලන්නවත් නෑ. ඒ පැත්තටවත් යන්න හොඳ නෑ. එතකොට ඒ ඍණාත්මක බව තුළ ඔවුන්ව කොන් කිරීම සිද්ධ වෙනවා નિરાයාසයෙන් අපේ සමාජය තුළ. මේක බරපතල වැරැද්දක් අපි අතින් සිද්ධ වෙනවා. අපි හැම වෙලෙම හිතන්න ඕනේ අපි හැමෝම මිනිස්සු මෛත්‍රී කරුණාව කියන මේ වෙලාවේ තමයි අපි ළඟට එන්න ඕනේ. මටත් ඒ දේ වෙන්නත් පුළුවන් දවසක. ඒ මිනිස්සු කොයිතරම් මානසික වැටිලාද මේ වෙලාවේ ඉන්නේ. මානසිකව විතරක් නෙවෙයි කායිකවත් වැටිලා ඇති. උන්ට කන්න බොන්න නැතුව ඇති. මේ හැමදේම මෙතන අපි හිතන්නට තරම් අපි මිනිස්සු වෙන්නට ඕනේ. මොකද අපි සතුන් නෙවෙයි මිනිස්සු. මිනිස්සු කිව්වහම සතාට වැඩිය උසස් දෙයක් කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒතර ඒ උසස් දේ ඕනේ මේ වෙලාවට තමයි. ඒතර ඔවුන් දිහා ඒ සානුකම්පිත හැඟීමෙන් බලලා ඔවුන් කොන් කරන්නේ නැතුව පුළුවන් අයුරින් උන්ට උදව් කරන එක. අපිත් බේරිලා. අපි බේරෙන්නේ කොහොමද? අපි ඔවුන්ගේ ඇඟේ ඇලෙන්න යන්නට ඕනේ නැහැ. ඒ ගේ ඇතුළට යන්න ඕනේ නැහැ. නමුත් අපිට දුර ඉඳගෙන උන්ට දුර ඇමතුමකින් ඕන් සනසන්න කතා කරන්න පුළුවන් එක වචන 10කින්. ඊළඟට උන්ට කන්න බොන්න නැත්තම් දුර තියා අපිට උදව්ව සපයන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඍණාත්මක බවින් ඔවුන් දිහා බලන එක. ඍණාත්මක කතා කරන එක. අපි මේක කරනවා ඉංග්‍රීසි භාෂාවෙන් ස්ටිග්මා කියලා කියනවා. මෙන්න මේ ස්ටිග්මා කියන එක අපි අයින් කරන්න ඕනේ. මානසික රෝග ගැනත් මේ ස්ටිග්මා කියන එක තියෙනවා. ඒඩ්ස් වගේ රෝග ගැනත් මේ ස්ටිග්මා එක තියෙනවා සමාජයේ. පිළිකාව ගැනත් ස්ටිග්මා එක තියෙනවා. මේවෙන් අපි ඈත් වෙන්න ඕනේ අද. මොකද මේ හැමදේම අපිට වෙන දේවල්. අපි හැමෝටම වෙන දේවල්. කවදාරි අපි හැමෝටම මේ සියලු දේ වෙන්නට පුළුවන්. එතකොට මේ වෙලාවේ තමයි මනුස්සකම ඕන වෙන්නේ. එතකොට එන්නේ විදිහට ඒ හැදිච්ච අයට සහ ඔවුන්ගේ පවුල් වල අයට මේ නිසා ඇති වෙන මානසික පීඩනය අවම කරන්න අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. සමහරට අපේ එක වචන කීපයකින් ඔවුන්ගේ මනස වෙනස් වෙන්න පුළුවන්. ඒතර කායික පැත්තෙන් භෞතික පැත්තෙන් උදව් කරන්න පුළුවන් ටික. සහ අපිත් ආරක්ෂාකාරී වෙලා අපි බය නැතුව ඒකට මුහුණ දෙන එක. ඒතර ඒ ගෙවල් වල එක තිබුණාට ඇයි අපි කලබල වෙන්නේ? අපි ඈත් වෙලා නම් අපි ආරක්ෂාකාරී ක්‍රමවේද පිළිපැදලා. එතකොට අනවශ්‍ය කලබල වීම බියවීම තුළ ඇතිවෙනා වූ පීඩනයත් සහ ඒ තුලින් ඇතිවන ප්‍රතිශක්තිය අවම වීම අපිට වළක්වා ගන්න පුළුවන්. ඒක ඊටාම වැදගත්. අපේ ඇඟට වෛරස් එක ඇතුල් වුණත් මොකද අපි දන්නවා මේ වෛරස් එක ඇතුල් වුණාට ඇතුල් හැමෝටම මේක හැදෙන්නේ නැහැ. දැන් මේ වෙනකොට ආසාදිතයෝ මං හිතන්නේ ලොකු ගාණක් කියන ලක්ෂයකට වැඩි ලංකාවේ. නමුත් කී දෙනාද මරණ සිද්ධ වෙලා තියෙන්නේ? කී දෙනාද රෝග ලක්ෂණ පෙන්නුවේ? ඔය හිතන තරම් කලබල වෙන්න මෙතන දෙයක් නැහැ. සුවීමේ ප්‍රතිශතයත් ඉතා ඉහළයි. ඉතා ඉහළයි. සුවීමේ ප්‍රතිශතය ඉහළ වගේම රෝග ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ බොහෝ දෙනෙකුට. මොකද අපේ ඇඟේ ප්‍රතිශක්තියක් තියෙනවා. ස්වභාව ධර්මයෙන්ම. ඒ ප්‍රතිශක්තිය තුළින් මේ රෝග ලක්ෂණ පෙන්වන්නේවත් නැතුව මේක යට වෙලා යනවා සමහර වෙලාවට. ඒක නිසා මේක හැදෙන 101 හෝ ඊටත් අඩු අනුපාතය ගැන කලබල වෙන්නේ නැතුව 99ක් හොඳ වෙනවානේ කියන ඒ සුබවාදී දර්ශනය අපි ඉන්නේ නැත්තේ. මම හිතන්නේ මෙන්න මේ ටික තුලින් අපිට පුළුවන් මනස ධනාත්මකව හදාගන්න මේ අවස්ථාවේ. ජීවිතයේ සුබවාදී බව ජීවිතේ ඉස්සරහට යන්න හරි ශක්තියක්. අනුවේ සුබවාදී බව ගැන කතා කරනකොට උදාහරණ තමයි දැන් අපි දන්නවා රෝසමලේ නටුවේ කටු තිබුණා කියලා වෛද්‍යතුමනි අපි ඒ රෝසමලට ආදරය කරන එක ආදරේ වගේ තැනකට සංකේතයක් බවට පත් කරගන්න එක අතහැරියේ නෑ. පොළව රළුයි කියලා අපි පොළව නිකන් තිව්වේ නෑ මේක පොළව හාරලා තමයි රත්තරන් මුතුමැණික් හොයාගන්නේ වටිනම දේවල්. දැන් ඔන්න ඔය කාරණාව තුළ හැමදේ පිළිබඳව සුබවාදීව දකින්න එක හරි වැදගත් වෙනවා. වෛද්‍යතුමනි දැන් මේ කාරණාව තුළ අපි එකිනෙකා මේ தത്വයට මුහුණ දෙන්නට මේ අවස්ථාවට මුහුණ දෙන්න කටයුතු කරාට මානසිකව යම් රෝගී තත්වයන් වලට පත් වුණු අයට මේක ටිකක් දරා ගන්න හරි අමාරුයි වෛද්‍යතුමනි. අන්න එහෙම අය ගැන අපි කොහොම සැලකිල්ලක් දක්වන්නට උවමනයිද පවුලේ උදවිය? ඒ තත්වයට මුහුණ දෙන කෙනෙක්. ඔව්. මේකත් වැදගත්ම කතාවක්. මොකද අපි අපේ ක්ෂේත්‍රය ගැන කතා කරන මනෝවිද්‍යාව තුළ බැලුවාම ඔය පැහැදිලිව දකිනවා මේ කාලේ මානසික රෝග වැඩි වෙනවා. වැඩි වීම ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම මානසික රෝග තියන අය නැවත ආපස්සට එතනට යන්න ලොකු ප්‍රවණතාවයක් තියෙනවා.
ඒ නිසා එවැනි මානසික රෝග තියෙන අය සහ ඔවුන්ගේ පවුල්වල අය සමීපතමයන් මේ අවස්ථාවේ හොඳ අවබෝධයකින් අවධානයකින් ඉන්න ඕනේ මේ தത്വෙදී. එතකොට මොකද අර අපි කලින් සඳහන් කළා වගේ මේ සිදුවෙන ක්‍රියාවලිය සමාජය තුළ විශේෂයෙන්ම හැම ගෙදරකම අද තියෙනවා මේ රූපවාහිනිය කියන එක. නැති ගෙදරක් නැහැ අද බැලුවාම. ඊවන් එහෙම නැත්නම් රේඩියෝ එකක් හරි තියෙනවා. ඒතර මේ නිරන්තරයෙන් ඇහෙන ප්‍රවෘත්ති අහගෙන ඉන්නකොට අර මම කලින් කිව්වා වගේ බිය කියන එක ඇතිවීම සාමාන්‍ය දෙයක්. එතකොට මානසික රෝග ගැන කතා කරනකොට මානසික රෝග කියන ඒවා ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා මානසිකත්වය. එහෙම නැත්නම් මානසික රෝග හැදෙන විවිධාකාර හේතු තියෙන්නට පුළුවන්. ඥානමය සාධකයක් ප්‍රධාන හේතුවක් ප්‍රවේණියෙන් පරම්පරාවෙන් මානසික රෝග හැදෙන්න පුළුවන් වගේම ප්‍රධානම සාධකයක් තමයි අපේ පෞරුෂත්වය සහ බාහිරින් ඇතිවෙන පීඩන සහ ආතති. ඒතර පීඩන සහ ආතති වලට ශක්තිමත් මුහුණ දෙන්න පුළුවන් පෞරුෂත්වයක් තියෙන පුද්ගලයන්ට මානසික රෝග හැදීමේ ප්‍රවණතාවය ඉතාමත් අඩුයි. ඒතර මානසික රෝග හැදිලා ඉන්න අය දිහා බැලුවොත් හුඟක් වෙලාවට පේන දෙයක් තමයි වැඩි දෙනෙක් හරිම සංවේදී චරිත. අර හරිම අහිංසක චරිත. මොකද ඒකට හේතුව තමයි ඔවුන් හරි සංවෘතයි, ඔවුන් බාහිර සමාජයත් එක්ක ගැටෙනවා අඩුයි. තමන්ගේ ප්‍රශ්න තමන්ම මනසේ ගුලි කරගෙන හංගගෙන ඉන්න කට්ටියක් ඒ වගේ අයට හරි අමාරුයි මේ ප්‍රශ්න එළියට දාලා කතා කරලා විසඳ ගන්න. එවැනි අය හරි ඉක්මනට රෝගී වෙනවා. ඒතර මෙවැනි තත්ත්වවලදීත් එවැනි අය මේ රෝග ගැන හරියට කලබල වෙනවා, බය වෙනවා. ඒතර ඒ නිසා මේ රෝග තත්ත්ව නැවත බේත් ඖෂධ පාවිච්චි කරන කෙනෙකුට උනත් වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒක එක පැත්තක්. ඒ වගේම තමයි මානසික රෝග හැදිලා නැති අය අපිට ඕන තරම් මේ දවස්වල හම්බ වෙනවා. කොරෝනා තත්ත්වය නිසා කලබල වෙලා, බය වෙලා, ස්ට්‍රෙස් එකට ආතතියටපත් වෙලා, විෂාදයට වඩා කාංසාව, අපි ඇන්සයිටි කියලා කියනවා. මේ රෝග වලටපත් වෙන අය අපි ළඟට එනවා මේ දවස්වල. විශේෂයෙන්ම වැඩිහිටියෝ හුඟක් මේ තත්ත්වයටපත් වෙලා ඉන්න මේ දවස්වල සහ දරුවෝ. එතකොට මේ ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒතර ඒ සංවේදී චරිත අපි ළඟ ඉන්නවා නම් අපි සංවේදී නම් මම කලින් සඳහන් කළා වගේ පුළුවන් තරම් මේ ලැබෙන උත්තේජන අවම කරගන්න බලන්න. ඍණාත්මක උත්තේජන ටිකක් අපිට ලැබෙමින් පවතින්නේ. අසුභවාදී දේවල් තමයි හෙන්න පටන් ගන්න තියෙන්නේ. අපිට ඒක මූණ දෙන ශක්තියක් නැත්තම් හොඳම දේ ඒ උත්තේජන වලින් යම් ටිකක් ඈත් වෙලා ඉන්න එක. නිතර මේවා කියව බලා ඉන්නේ නැතික. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍යවල විවිධ දේවල් පින්තූරات එක්ක පෙන්නනවා. හරි කලබල වෙනවා. මොකද සමහරවිට මේ සාමාන්‍ය මාධ්‍යවල නොපෙන්වුවාට සමාජ මාධ්‍යවල පෙන්නනවා මේ මැරිච්ච තැන්, මැරිච්ච දේවල්, ඒවට කරන්නේ මොනවද, ගෙවල් වල අඬා වැළපෙන හැටි මේවා පෙන්වන්න පටන් ගන්නවා. ඒතර ඒවා සංවේදී චරිත වලට දරා ගන්න අමාරුයි. ඒ නිසා එවැනි අය හොඳම දේ පුළුවන් තරම් මේ උත්තේජන බාර ගන්නට එපා. ඒවෙන් ඈත් වෙන්න. ඒ වගේම ගෙවල් වල අයත් මේ උනන්දු වෙන්න. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මෙවැනි මානසික රෝග වලට බේත් ගන්න අය මේ කාලේ විශේෂයෙන් අවධානයෙන් ඉන්න තමන්ගේ ඖෂධ ටික හරියට පාවිච්චි කරන්න. සමහර නොයෙක් දුෂ්කරතා තියෙන්නට පුළුවන් රෝහලට යන්න මාර්ගවල ගමන් කරන්න වාහනවල ප්‍රශ්න තියෙන්න පුළුවන් අද කාලේ. ඊළඟට ඉස්පිරිතාලේ ගත්තත් සමහර ඉස්පිරිතාලවල ක්ලිනික්ස් අඩු වෙලා ඒවා කොරෝනා ඉස්පිරිතාල බඩටපත් වෙලා විවිධ ප්‍රශ්න තියෙනවා අද සායනවල. ඒතර කොහොම නමුත් දැඩි උනන්දුවකින් මේ ගැන යොමු වෙන්න කොහොම හරි ඖෂධ ටික ලබා දෙන්න. මොකද ගිය වතාවේ තැපැල් කරලා ඖෂධ යැව්වා ගෙවල් වලට මං හිතන්නේ මම ඉතා ඉක්මනින්ම මේ වතාවෙත් ඒක සිද්ධ වේවි. ඒතර එවැනි ක්‍රමවේද වලින් හරි ඖෂධ ටික ලබා ගන්නට ඕනේ. හරියට මාත්‍රාවට පිළිපදින්න ඕනේ. බේත් ටික ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. ඒ ගන්න අතරෙත් යම්කිසි මානසික රෝග ලක්ෂණ තමයි දැනෙනවා නම් විශේෂයෙන්ම නිින්ද අඩු වෙන එක. හීනෙන් බය වෙලා කලබල වෙලා නැගිටින එක. කෑම අරුචිය. නිතරම හිතට දැනෙන බයත් එක්ක දැනෙන බීතියත් එක්ක ඇඟට දැනෙන වෙනස්කම්, හෘද ස්පන්දනය වැඩි වෙනවා, හුස්ම ගැනීම වේගය වැඩි වෙනවා, දාඩිය දානවා, කලබලයි. මෙන්න මේ වගේ ලක්ෂණ අපට දැනෙනවා නම් ඉක්මනට තමන්ගේ වෛද්‍යවරයාට දුරකථන අමතුමක් දෙන්නට පුළුවන්. නැත්නම් ළඟපාතක ඉන්න මනෝවෛද්‍යවරයෙක් හම්බ වෙන්නට පුළුවන්. කුමක් හෝ ක්‍රමයක් මගින් ඉක්මනට සම්බන්ධ වෙන විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ වෙලාවේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දුරකථන අංකයක් දීලා තිනවා පැය 24ම විවෘතයි හොට්ලයින් එකක්. ඒකට කතා කරන්න පුළුවන්. 1926 1926 කියන අංකය නිරන්තරයෙන් විවෘතයි. එවැනි ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට එතනට දුරකථන අංකයක් දුරකථන ඇමතුමක් දීලා
තමන්ගේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න පුළුවන්. වෛද්‍යතුමනි දැන් ඔය කාරණාවත් එක්ක තියෙන ප්‍රශ්නයක් තමයි අපි දන්නවා දැන් මානසික රෝගී තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කරනකොට නිතර අත හොදනවා කියන එක සැලකිල්ලට ගන්න ඕන රෝගී තත්ත්වයක් කියන එක අපි අහලා තිනවා සහ ඔබතුමාලා අපිව දැනුවත් කරලා තිනවා. OCD තත්ත්වය. දැන් වෛද්‍යතුමනි මේ රෝගයෙන් බේරෙන්න තියෙන එකම විදිහ අතරේදී එක විදිහක් තමයි නිතර අත හොදන එක. දැන් ඒ තත්වයට පෙර මුහුණ දෙමින් හිටපු රෝගියෙකුට මේ තත්වයේ කළමනාකරණය කරගන්න ගියාම ටිකක් ගැටලුවක් එන්න පුළුවන් වෛද්‍යතුමනි. අපි මේ බලා ඉන්න කෙනෙක්ට කලින් මේ තත්වයේ තිබුණා නම් මේක කොහොමද මේ තත්වයට මුහුණ දෙන්න මානසිකව ශක්තිය ඇති කරගන්නේ? ඔව්. OCD එහෙම නැත්නම් obsessive compulsive disorder කියන එක අපි සිංහලෙන් ග්‍රස්තිය කියලා හඳුන්වනවා. මේක නිතර සමාජයේ බහුලව දකින්න පුළුවන් තත්වයක්. බොහෝ දෙනෙක් හඳුනා නොගත්තට. මේක බරපතල මානසික රෝගයක් කියලා අපි ගන්නෙ නැහැ. බරපතල නොවන්නා වූ මානසික රෝග ගොඩට තමයි මේක වැටෙන්නේ. ඒ වගේම තමයි මේ OCD මත ග්‍රස්තිය ගැන කතා කරනකොට ඒකේ කොටස් දෙකක් ගැන අපිට විශේෂ සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි ඇත්තටම OCD එහෙම නැත්නම් ග්‍රස්තියේ රෝග ලක්ෂණ පෙන්වන කණ්ඩායමක් ඉන්නවා. ඒ රෝග ලක්ෂණ ඔහුට පැහැදිලිව දැනෙනවා, අනිතර පැහැදිලිව පේනවා. ඔබ සඳහන් කළා වගේ නිරන්තරයෙන් සෝදන්න හිතන එක මේක එක ලක්ෂණයක් බොහෝ අවස්ථාවල. මොකද ඒ සිතුවිල්ලක් නිරන්තරයෙන් සිතුවිල්ලක් එන්න ගන්නවා මම පිරිසිදු මදි වගේ එකක්. එහෙම තමන්ගේ නිතර විස බීජ තියෙනවා මෙතන කැතයි මෙතන හිරිකිතයි මෙවැනි සිතුවිලි නිරන්තරයෙන් එනකොට තමයි ඔවුන්ට හොදන්න හිතෙන්නේ. ඒතර හේදුවට පස්සෙත් තියෙනවා තාම හේදුනා මදි වගේ. අවිනිශ්චිත භාවයක් එනවා තමන් කරන ක්‍රියාව පිළිබඳව. නෑ ඒක හේදුනා මදි. තව ටිකක් හොදන්න ඕනේ. එතන මෙවැනි තත්ත්ව තියෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒක බරපතල විදිහට තමන්ගේ ජීවිතයේ බලපෑමක් ඇති වෙන තරමට මේක ඇති වෙලා නම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. හැබැයි තව කණ්ඩායමක් ඉන්නවා ඉනෝෂා. ඒ තමයි මේ වගේ බරපතල විදිහට මේක නැති වුණාට සාමාන්‍ය ජීවිතේ පොඩ්ඩක් මේක තියෙනවා. ඒක ගොඩක් අයට තියෙනවා. අපිටත් මේක යම් මට්ටමකට තියෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේට බලපෑමක් ඇති කරන තරමටම හේතුව නැති වුණාට ටිකක් වැඩියෙන් හොදන්න ඕනේ, පිරිසිදුකම වැඩි, නිතර අතු ගහන්න ඕනේ, පිහ දාන්න ඕනේ, එහෙම කට්ටියක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි කරන වැඩේ හරියට කරන්න ඕනේ, පිළිවෙලට කරන්න ඕනේ. පොඩ්ඩක් ඇදකුද තියෙන්න බෑ. මේ දොර වැහුවා නම් ආයි බලන්න ඕනේ, චෙක් කරන්න ඕනේ සැරින් සැරේ. මේ වගේ තියෙන නිතර සිතුවිලි කට්ටියක් ඉන්නවා. හැබැයි ඒක බරපතල නැහැ. උන්ට ඒක තියාගෙන ජීවිතේ ගෙනියන්න පුළුවන්. ඒතර මේ කණ්ඩායම් දෙකම ගැන කතා කරනකොට ඔබ අහපු ප්‍රශ්න දිහා ඇලුවොත් ඇත්තටම මේ කාලේ ඒ තත්ත්වය වැඩි වෙලා තියෙනවා ගොඩක් වෙලාට. අපි ළඟට එනවා ඖෂධ පාවිච්චි කරන අය පවා මේක ඔන්න වෙනස් වෙලා වැඩි වෙලා. එතකොට ඒකට ප්‍රධාන හේතුවක් තමයි OCD එහෙම නැත්නම් ග්‍රස්තිය කියන මානසික රෝගී තත්ත්වය ආතතිය තියෙන අවස්ථාවලදී වැඩි වෙන්න පුළුවන්. හොඳ වෙලා තියෙන කෙනෙකුට උනත් ආතතියක් ගොඩ නැගුණොත් ඔහුට ඒක වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ කොවිඩ්ම වෙන්නට ඕනේ නැහැ. සමහර දරුවෝ ඉන්නවා විභාග කාලෙට මේක වැඩි වෙනවා. විභාගයක් ලඟ වෙනකොට ඔන්න ආයි වැඩි මේක. එතකොට ගෙවල් වල ප්‍රශ්න ඇති වෙන කාලට මේක වැඩි. එතකොට ඒ නිසා එවැනි පුද්ගලයොත් මේ පිළිබඳ අවධානය තියෙන්නට ඕනේ. විශේෂයෙන්ම තමන්ගේ වෛද්‍යවරයෙක් සාකච්ඡා කරලා අවශ්‍ය නම් ඖෂධ මාත්‍රාවන් වැඩි කරගන්න, වෙනස් කරගන්න ඔවුන්ට පුළුවන්. කොවිඩ් තත්ත්වයේ හමුවේ අපි එක ආරංචි අහනවා. ඒ ආරංචි වල සත්‍යතාවය පිළිබඳව වෛද්‍යතුමන්ගෙන් මේ මානසික සෞඛ්‍ය වැදගත්කමත් එක්ක විමසීමට ලක් කරන්නත් අපේ බලාපොරොත්තුවක් තියෙනවා. ඔය අතරදී මේ බොහෝ අය හිතන මේ කාරණාවක් තමයි මේ කොවිඩ් තත්ත්වයට මුහුණ දෙන අපි හැමෝම අවුරුදු ගානකින් මේ මානසිකව ව්‍යාකූල තත්වයකට පත් වෙන්නේ ඉඩ තියෙනවා කියලා. විශේෂයෙන් ආසාදිත වුණු අය පවා කියලා. මෙන්න මේ කාරණාවේ තියෙන ඇත්ත නැත්ත පිළිබඳව විද්‍යාත්මකව වෛද්‍යතුමන්ගෙන් අපි පැහැදිලි කරගන්නට තෝමනයි. ඒ විතරක් නෙවෙයි අපි එක චරිත ඔස්සේ මේ තත්ත්වයන් පැහැදිලි කරගෙන මේ තත්ත්වයේ තුල මානසික සෞඛ්‍ය වැදගත්කම පිළිබඳවත් කතා කරන්න සූදානම් මේ ගීතමය විරාමයේ අරගෙනම. ගමින් ලියුමක් ඇවිල්ලා අත්හරින් වාගේ මොකක් කියලාද දන්නේ නෑනේ. ගමින් ලියුමක් ඇවිල්ලා අත්හරින් වාගේ මොකක් කියලාද දන්නේ
සුවඳම් හරිම සරුසාරයි වැසි වැටි වැවුලින් පිරීලා හරිම සිරියාවයි තවත් ආරංචි ගොඩයි ලියන්නට ලැජ්ජයි ගමින් ලියුමක් ඇවිල්ලා අත්පගින් වාගේ මොකක් කියලාද දන්නේ නෑනේ ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි වැක ගන්නයි කාලෙකින් මෙහෙ ආවේ නෑනේ වැඩක් වැඩි වෙන්නේ ළඟදී එනවා නම් හොඳයි නිවාඩුව දැන් ළඟයි ගමින් ලියුමක් ඇවිල්ලා අත්කදින් වාගේ මොකක් කියලාද දන්නේ ගමින් ලියුමක් ඇවිල්ලා අත්කදින් වාගේ මොකක් කියලාද දන්නේ කොවිඩ් තත්ත්වයේ හමුවේ අපේ මානසික සෞඛ්‍යය රඳවා ගැනීමේ පවත්වා ගැනීමේ වැදගත්කම් පිළිබඳව තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. ඒ දැනුවත් වීමට අපි අද ආරාධනා කරා මහරගම අපේක්ෂාරෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්ප කුමාර කඳපොළාරච්චිගේ වෛද්‍යතුමන්ට. දැන් වෛද්‍යතුමාගේ විරාමයට කලින් අපි ඔබතුමාගේ විමසීමට ලක් කරේ දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ කොවිඩ් තත්ත්වයේ හමුවේ අපි මේ තත්ත්වයට මුහුණ දෙන්න ලොකු මානසිකව අරගලයක ඉන්නවා. ඕකේ ප්‍රතිඵලයක් විදිහට ආසාදනය වූ අය වගේම මේ තත්ත්වයේ තුල මේ මානසිකව ඇති වෙන පීඩාව තව අවුරුදු ගානකින් ඕක ජීවිත කතාවලට බලපෑමක් ඇති කරන්න පුළුවන් කියලා. මේකේ විද්‍යාත්මක ඇත්තක් තියෙනවද වෛද්‍යතුමනි? මෙහෙමයි අනුෂා. දැන් අවුරුදු 20කින් හෝ මෙච්චර අවුරුදු ගානකින් මෙවැනි පීඩන ඇති වෙලා මානසික රෝගීන් ඇති වෙනවා කියන එක පිළිබඳව සත්‍යතාවයක් නැහැ අතටම. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් මේ කොවිඩ් විතරක් නෙවෙයි ඕනම බරපතල රෝගී තත්වයකදී වෙන්න පුළුවන් රෝගී තත්වයක් නොවන්නා වූ ඕනම මානසික පීඩාකාරී තත්වයක් දිගින් දිගට තිබීම තුළ වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගෘහස්ත හිංසනයක් දිගට නිතරම තියෙන ගෙයක් ඇතුලේ රණ්ඩු වෙනවා නම් ගහ ගන්නවා නම් එහෙම නැත්නම් මත්පැන් මත්ද්‍රව්‍ය නිසා ඇති වෙන හානි තත්වයන් ඕනෑම දෙයක් දීර්ඝකාලීනව තියෙනකොට කායිකව මානසිකව හානියක් සිද්ධ වෙන්නට පුළුවන්. දැන් කොවිඩ් තත්වයේ වුණත් අපි බාර ගන්න විදිහ ආතතියක් එක්ක මේක බාර ගැනීමෙන් නිරන්තරයෙන් අපි ආතතියකින් ඉන්නවනම් මානසික රෝග තත්ත්ව වැඩි වීමේ හැකියාවක් තියෙනවා. ඒක මෙච්චර කාලෙකින් වෙනවා කියලා අපිට කියන්නට කොහෙත්ම සාක්ෂි එහෙම නැහැ. ඕනෑම තත්වයකදී ඒක වෙන්නට පුළුවන්. අපි මේ අභියෝගය සාර්ථකව බාරගත්තේ නැත්තම්. දැන් අපි වෛද්‍යතුමන්ගෙන් මේ සහයෝගය ලබා ගන්න සූදානම්. මේ කොවිඩ් තත්ත්වයේ හමුවේ අපි එකිනෙක අවස්ථාවන් තුල මුහුණ දෙමින් ඉන්න තත්වයන් වෙනස්. ඔය වෙනස තුල පොදුවේ කාරණා ගත්තාන් පස්සේ අපි ගෙදරක් ඇතුළට ගියොතින් වෛද්‍යතුමනි දැන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලම ඔන්ලයින් ක්‍රමයට සීමා වුණා. ඒ විතරක් නෙවෙයි ඒ සීමා වීමත් එක්ක සමහර දරුවෝ දැන් ඔන්ලයින් වලට ඇබ්බැහි වීමක් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා තුල දෙමව්පියන්ට මේ පීඩනය ටිකක් වැඩි. දැන් දරුවාව මේ කාරණා තුල මිදවා ගන්නත් ඕනේ. මෙන්න මේ දැන් ගැටීම පටන් ගන්නවා. මෙතනදී කොහොමද මේ ගනුදෙනුව වඩා සුහදව
ආදරණීයව පරිස්සමෙන් බේරගන්නේ? මං හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් අද වෙලාද. විශේෂයෙන්ම දෙමව්පියෝ හරියට මේ දවස්වල ඇවිල්ලා මේක කියනවා. දරුවෝ අරගෙනත් එනවා, දරුවෝ නැතුවත් එනවා, දරුවොත් එක්ක පුදුමාකාර යුද්ධයක් ගයක් ඇතුලේ තියෙනවා අද වෙනකොට. මොකද අර දරුවාට ජීවිතේ ඒකාකාරී වෙන්න පටන් අරන්. දරුවෝ පාසල් යන්න පටන් ගත්තට පස්සේ දරුවන්ගේ ජීවිතය අර විවිධත්වයත් එක්ක බොහොම හොඳට ගලාගෙන ගිය ජීවිතය ගේ අස්සට කොටු වෙලාද අර ඔන්ලයින් එකක් එක්ක පැය දෙක තුන ඉන්න වෙලා ඒක ඉවරනකොට තවත් එකක් තව පැය දෙක තුනක. එතකොට මේ පුදුමාකාර ඒකාකාරී බව තුළ ළමයා තුළ නැගෙන්නේ ලොකු පීඩනයක්. මොකද වෙනද පාසල් පරිසරයට ගිහිල්ලා යාළුවොත් එක්ක ගුරුවරුත් එක්ක සෙල්ලම් කරලා විවිධ දේවල් කරපු ළමයින්ට අද ඒ ඔක්කොම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ දරුවන්ගේ පීඩනය විවිධාකාර විදිහට පිට වෙනවා. එතකොට ඒ දරුවෝ එතනින් අද බොහෝ දෙමව්පියන්ගේ මැසිවිල්ලක් තමයි ඔන්ලයින් එක ඉවර වෙච්ච ගමන් සමහර ළමයි යන්නේ ගේම් එකකට. ඒ දුරකථනය ඒ ලැප්ටොප් එක හරි මොකක් හරි එකත් එක්ක ඊළඟට ගේම් එකකට හරි එහෙම නැත්නම් ඔය මුහුණු පොත් වගේ මොනවට හරි ගිහිල්ලා ඒවට දැන් ඇබ්බැහි වෙලා මේ ළමයි. ඒවෙන් ගලව ගන්න බෑ. සමහර ළමයි ඔන්ලයින් අධ්‍යාපනයේ ඕෆ් කරලා තියලා අරවට යනවා. මෙවැනි තත්ත්ව තියෙනවාද? මොකද ඇබ්බැහිය කියන එක හරිම භයානක දෙයක්. ඇබ්බැහිමට බොහොම ඉක්මනින් දරුවෝපත් වෙන්නට පුළුවන්. අපි කලින් ඉස්සර කතා කරලා තිනවා මද්යසාර වලට, හෙරොයින් වලට, ගංජා වලට ඇබ්බැහි වීම. අද ලෝකේ කතා කරන්නේ ඒවට වඩා නවීන තාක්ෂණයට වෙන ඇබ්බැහිය ගැන. මේක දරුවන්ට විතරක් නෙවෙයි. බලන්නද කසාද බැඳපු තාත්තලා අම්මලා කොච්චර මේවට ඇබ්බැහි වෙලා ඉන්නවද? ඒ නිසා කීයක් පවුල් කඩාගෙන තියෙනවද? කොච්චර අනියම් සම්බන්ධතා ඇති කරගෙන තියෙනවද? මේවා විශාල ප්‍රශ්නද? සමාජයේ මේ නවීන තාක්ෂණයේ තියෙන භයානක පැත්ත. ඒතර මේ හැම එකටම උත්තරයක් තියෙනවා. හැබැයි අපි උත්තරේ හොයන්නේ නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අර මම මුලින්ම සඳහන් කළ සතිමත් බව ඔකට හරි වැදගත් වෙනවා ඉනෝෂා. සිහියෙන් නැති හින්දා මේ හැම එකම වෙන්නේ. අපි දන්නේ නැහැ මොකද්ද අපිට වෙන්නේ කියලා. අපි සිහියෙන් නෙවෙයි ඉන්නේ. බලන්න දුරකථනයේ ගත්ත ළමයා නිරන්තරයෙන් අපිට එන ප්‍රශ්නයක් තමයි එළමට කන්න කතා කරාට එන්නේ නැහැ. අම්මා කතා කරන එක ඇහෙන්නේ නැහැ. නිදාගන්නේ රෑ 12 1ට නැගිටින්නේ දවල් 12ට. සම්පූර්ණ ජීවිත උඩු යටකුරු වෙලා මේක දෙමව්පියන්ට ලොකු ප්‍රශ්නයක්. ගෙවල් ඇතුලේ යුක්කු යුද්ධයක්. ඒතකොට අම්මා හෙන් කෑ ගහනවා තාත්තා හෙන් කරනවා අම්මා තාත්තා අතරත් ලොකු ගැටලුවක්. ඒතකොට මේ සියල්ලට උත්තරයක් නැත්තේ නෑ. හැබැයි උත්තරේ හොයාගන්න අපි උනන්දු වෙන්න ඕනේ උත්සාහ වෙන්න ඕනේ. ඒකට හොඳම දේ තමයි අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේ පීඩනය ඇති වුනේ. මේ පීඩනය ඇති වුනේ කොරෝනා වලට වඩා අනෙකුත් මනෝ සමාජීය ප්‍රශ්න ටික නිසා. ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ ඒකාකාරී ජීවිතය. දරුවෝ ගෙදරට කොට වුණා රස්සාවට යන අයත් සමහරු ගෙදරට කොට වෙලා සුමානෙට දවසයි දෙකයි වැඩට යන්නේ. ඒ අයත් සමහරු ඔන්ලයින් රස්සාව කරනවා. ඒතර ඔක්කොම ගේ ඇතුලේ හිර වෙලා අර වෙනදා තිබිච්ච අම්මටත් තිබිච්ච සහැල්ලු බව අද නෑ. මොකද අම්මට හැමෝම ගේ ඇතුලේ කෑ ගහනවා හැමෝම ගේ ඇතුලේ ඉන්නවා. අම්මටත් දැන් ඇති වෙලා මේක. වැඩ වැඩි වෙලා. ඒතර හැමෝම ස්ට්‍රෙස් එකක ඉන්නේ. මේකට හොඳම දේ තමයි මේ හැමදේම සුබවාදීව ගන්න අවධානයෙන් අවබෝධයෙන් උත්තරේ හොයාගන්න. ඒකට කරන්න තියෙන එකම දේ තමයි ප්‍රශ්නය ඇති උනේ ඒකාකාරී බව නිසා නම් විවිධත්වයක් හොයාගන්න. ගේ ඇතුලේ පුළුවන් මේ විවිධත්වය හොයාගන්න. ගේ ඇතුලේ පුළුවන්. ඒකට තමයි හොඳම දේ අපි කාලසටහනක්ම කියලා හරිය එහෙමම හදාගන්න නැති වුණාට අන්නේ කාලසටහනක ආකෘතිය අනුව අපේ දවස බෙදාගෙන කරන්න අපිට පුළුවන් අලුත් විදිහකට මේක වෙනස් කරගන්න. දරුවට ඔන්ලයින් අධ්‍යාපනයට අමතරව දරුවා කැමති දේවල් වලට දරුවව යොමු කරන්න. මොකද දරුවෝ ආස දේවල් තියෙන ඔන්ලයින් එකට ඇබ්බැහි උනේ දරුවා ඒවට ගියේ නැති නිසා. ඒතර දරුවෙකුට පුළුවන් දරුවාගේ යහපත් මානසිකත්වය සඳහා එහිල් වීම සඳහා රිලැක්ස් වීම සඳහා කළ යුතු දේවල් තියෙනවා. දැන් ඉගෙන ගන්නවා කියලා මනසටම ඒකට යොදවනවා වෙනුවට ඇයි කායික පැත්තෙනුත් ළමයට යමක් දෙන්න බැරිද අපිට? දරුවාට සෙල්ලමකට පුරුදු කරන්න. ගෙදර දරුවෝ එකතු වෙලා සෙල්ලමක් කරන්න. ගෙදර හැමෝම එකතු වෙලා සෙල්ලමක් කරන්න. එන කලාව කියලා දෙයක් තියෙනවා, සෞන්දර්ය කියලා දෙයක් තියෙනවා. දරුවෝ මේවට යොමු කරන්න. වත්තේ පිටියේ වැඩ තියෙනවා. ඒතර කට්ටිය එකතු වෙලා මිදුලාතු ගන්න, සුද්ධ කරන්න, කොළ ටික එකතු කරලා ගිනි තියන්න, අලුත් පාත්තියක් හදන්න, කොයිතරම් දේවල් ගෙදරක අපිට කරන්න පුළුවන්ද? ඊළඟට අම්මයි තාත්තයි අතරත් මේ සුහදශීලීව වැඩි කරගන්න වෙනතරට sannivedanaye වැඩි කරගන්න. මොකද ගෙදරක අද දකින ලොකුම ප්‍රශ්නයක් තමයි මේ sannivedanayak නැහැ හරියට. අම්මා කුස්සියේ වැඩ, තාත්තා කාමරේ වැඩ, දරුවෝ අනිත් කාමරේ මේ විදිහට යන ගමනක් තියෙන්නේ. ඒතර
අතීතයට වඩා ගොඩක් වෙනස් වෙලාද sannivedanaye නැති නිසාම එකිනෙකාගේ ප්‍රශ්න එකිනෙකා තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නට උත්තර හොයාගන්න තේරෙන්නේ නැහැ. sannivedanaye වැඩි කරගන්න දැන් ඔක්කොම ගෙදර ඉන්නවා නම් ඕන තරම් කාලය තියෙනවා. ඒ කාලේ යහපත් ආකාරයට යොදා ගන්න. දවසකට පැය වාගයක් කට්ටිය එකට එකතුලා hina වෙවි කතා කරන්න. කට්ටිය එකතුලා සින්දුවක් කියන්න. ඊළඟට පුළුවන් කට්ටිය එකතුලා කාඩ් ගහන්න, පංච දාන්න, දාන් අතක් අදින්න, කැරම් ගහන්න, හවසට බැඩ්මින්ටන් ගහන්න ඕන තරම් වැඩ තියෙනවා. ඒතර කායික නිරෝගීතාවයේ ව්‍යායාමයේ මේ සියලු දේ එතන තියෙනවා. ඊළඟ කැම ටිකක් හදනකොට අම්මට පුළුවන් දුවව කුස්සියට ගන්න. අද දෑව් ළමයි ඉන්න O level A level තේ එකක් හදා ගන්න බැරි. හදිස්සියකට උණක් කොත්තමල්ලි ටිකක් තම්බ ගන්න බැරි දරුවෝ අද ඕන තරම් අපි දකිනවා. ඇයි අම්මට බැරි දුවව කුස්සියට අරගෙන ඒ ටික පොඩ්ඩක් මේ කාලේ පුරුදු කරන්න. ඒතකොට ළමයාගේ අනාගතයට කොච්චර යහපත් ඉදිරියක බලපානවද? මේ විදිහට ජීවිතේ වෙනස් කරන්න දරුවන්ට සහ දෙමව්පියන් කියන ඊළඟ විශේෂම දෙයක් තමයි මේ නිින්ද. නිින්ද කියන එක අත්‍යවශ්‍යයි. හොඳ සෞඛ්‍යයක් සඳහා විශේෂයෙන්ම සිරුරේ ප්‍රතිශක්තිය සඳහා නිින්ද අවශ්‍යයි. අද දරුවෝ එකට දෙකට නිදාගෙන දවල් 12ට නැගිටින්නේ. මේක වෙනස් කරන්න දරුවන්ට නිදා ගන්න වෙලාවක් හරියට හැමදාම තියාගන්න. රෑ 10 නම් 10, 10 මාර නම් 10 මාර. උදේ 6 නම් 6, 6 මාර නම් 6ට නැගිටින්න. දවස උදේම ආරම්භ කරන්න. දවස් උදේම ආරම්භ කොට මිදුලට බහලා පරිසරයේ සුන්දරත්වය බලන්න. මේ හරිත ටීවී එකකින් හරිත ලෝකයක් තියෙනවා පිට. ගස්වැල් තියෙනවා, සතා සිව්පා ඉන්නවා, කුරුල්ලෝ ඉන්නවා උදේට. ඒ මේ සුන්දරත්වය දකින්නේ නැත්තේ මිදුලට බහලා. දවල් 12ට මොකද්ද තියෙන සුන්දරත්වය උදේ නැගිටලා. එතකොට දවසම එපා වෙච්ච දවසක් පටන් ගන්න දවල් 12ට නැගිටලා. ඒ නිසා ළමයින්ව පුරුදු කරන්න මේකට. ස්වභාව సౌందර්යය විඳින්න. එතන කලාත්මක බවක් තියෙනවා, පුදුම සැහැල්ලුවක් සතුටක් තියෙනවා. මෙන්න මේ විදිහට ජීවිතේ හදගස්ස ගන්න පුළුවන් නම් මේක හරි පුළුවන් දෙයක්. මේක බැරි දෙයක් නෙවෙයි. නමුත් ඒක තේරුමක් නැහැ. අවබෝධයෙන් ඒක දිහා දකින්නේ නැහැ. පුරුදු නැති හින්දා ඒක කරලා පුරුදු නෑ කරගන්න දන්නේ නැහැ. පවතින තත්වයේ වඩා හොඳ විදිහට වෙනස් කරවා ගැනීම තමයි ජීවත් වෙනවා කියන්නේ. අන්න ඔය ජීවත් වීමේ රටාව හඳුනා ගන්නට නම් වෛද්‍යතුමන් මේ කිව්ව කාරණා අපිට ජීවිතේට ලං කරවා ගත්තොතින් වඩා පහසුවක් දෙන්නේ විශ්වාසයි. වෛද්‍යතුමනි මේ අර දැන් ඔය කාරණා පැහැදිලි කරගන්නකොට අර ගෙදරකට සීමා වෙච්ච නිසා කාලයකට පස්සේ මුණ ගැහුණාට දැන් කාලයක් යනකොට නොරිසුම් බවත් වැඩි වෙලා. හැබැයි මේ නොරිසුම් බව ආදරණීය බවට පෙරලාගෙන ජීවිත රටාව වෙනස් කරගන්න කියන ආරාධනාවත් අපි ඔබට කරනවා. වෛද්‍යතුමනි සමහර මේ අවස්ථාවල තියෙනවා මේ අපි ගන්න කෑමෙන් බීමෙන් ಗುಣ අගුණ වගේම අපේ මානසික තත්වයන් වෙනස් කරනවාද? ඒ කියන්නේ මානසික ආතතිය වගේ දේවල් වැඩි කරන එහෙම තත්වයක් තියෙනවද කන බොනේ වගේ? ඔව් මේ පිළිබඳව මම හිතන්නේ ගොඩාක් පරිශ්‍රණ ලෝකේ කරලා තියෙනවා සහ කරමින් පවතිනවා. විවිධාකාර ආහාරවල විවිධාකාර ගුණයන් තියෙනවා. එතකොට විශේෂයෙන්ම අද කාලේ හොයාගෙන තියෙන දෙයක් තමයි ආවේගශීලී බව, තරහව, ක්‍රෝධය, වෛරය, ආවේගශීලී බව ඇති කරන්න ප්‍රධාන හේතුවක් වෙනවා කියන එකේ මස් වගේ දේවල් විශේෂයෙන්ම රතු මස් වගේ දේවල් පාවිච්චිය තුල මෙවැනි දේවල් ඇති වෙන්න පුළුවන් කියන එක අද හොයාගෙන තියෙන අලුත්ම දෙයක්. හැබැයි ඒ தത്വයට වඩා අපි වැඩියෙන්ම කතා කළ යුත්තේ මේ අවස්ථාවේදී හොඳ පැත්ත කොහොමද අපි ඇති කරගන්නේ මේ ආහාර වලින් කියන එක. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි දැන් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අවධානය යොමු කරමින් ඉන්න දෙයක් තමයි ප්‍රතිශක්තිය කියන එක. ඒතර ඒ ගැනත් මම පොඩ්ඩක් කතා කරන්න කැමතියි. කොහොමද අපි සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කියලා. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි කතා කරන ආහාර ගැන. පෝෂ්‍යදායී ආහාරය කියන එක අත්‍යවශ්‍යයි සිරුරේ ප්‍රතිශක්තිය සඳහා. විශේෂයෙන්ම විටමින් සහ ಖನಿජ ලබන අත්‍යවශ්‍යයි අපේ සිරුරට. ඒ සඳහා අපිට වියදමකින් අඩු වියදමකින් අපිට ගෙවත්තෙන් මේව හදාගන්නට පුළුවන්. මේ විවේකයේ තියෙන කාලේ ඔන්න පුළුවන් මේ වැඩේ කරන්න. ඉතා කෙටි කාලයක් තුළ හොඳ ආහාර ටිකක් විටමින් කන්ජ ලබන සහිත විශේෂයෙන්ම කොළ පැහැති එළවලු සහ කොළ පැහැති පළතුරු අපිට හොයාගන්න පුළුවන්. මේ වැසීනි මට්ටමත් අඩුයි, කොලෙස්ටරෝල් මට්ටම අඩුයි, නිරෝගී ආහාර. මේක හරි. මෙන්න මේ ආහාර වේල කියන එක හරි වැදගත් හොඳ ප්‍රතිශක්තිය සඳහා. ඊළඟට මම කලින් සඳහන් කළා සුවනින්ද. සුවනින්දක් අවශ්‍යමයි. හරියකට වෙලාවක් යන නිදා ගන්න, හරියකට වෙලාවක් යන අවදි වෙන්න. ඒ නිින්ද කරදරයෙන් තොර සුවනින්දක් වෙන්නට ඕනේ. ඊළඟට විශේෂයෙන් වැදගත් තමයි කායික ව්‍යායාම. කායික ව්‍යායාම අවශ්‍යම වෙනවා හොඳ ප්‍රතිශක්තියක් ඇති කරගන්න. ඒතර අපිට නිරන්තරයෙන් අපි පුරුදු පුහුණු වෙන්න දවසට යම්කිසි පුංචි වෙලාවක් හරි ව්‍යායාම වල යෙදෙන්න. හතරවෙනි එක තමයි වැදගත්ම දේ තමයි අද ලෝකේ ගැන කතා කරනකොට සංසුන් මනස සහ සතුට. ජීවිතේ සතුට ඇති කරගන්න, රිලැක්ස් වෙන්න, ඉහිල් වෙන්න අත්‍යවශ්‍යයි ප්‍රතිශක්තියකට.
ස්ට්‍රෙස් එක ගොඩ නැගෙන්න ආතතිය වැඩි වෙන්න සිරුරේ ප්‍රතිශක්තිය අවම වෙනවා. ඒ නිසා අද දවසේ මම හිතන්නේ අපි හුඟක් අවධානය යොමු කරන්නට ඕනේ. මෙන්න මේ කාරණා හතරට ඒ තුලින් අපේ සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න. වෛද්‍යතුමනුත් අපිට පැහැදිලි කරා සතිමත් භාවය ගැන. දැන් ඕක ආගමෙන් දහමෙන් අපිට ඉගැන්වීම කළාට අපි ඕක ආගමකට සීමා කරලා හිටියට දැන් ඉතින් වෛද්‍ය විද්‍යාත්මකවත් මේ කාරණාව පැහැදිලි කරමින් ඉන්නවා. වෛද්‍යතුමනි අවසාන වශයෙන් දැනගන්න කැමතියි මේ හැම තැනකදීම හොඳ සිහිය කියන එක අපි පවත්වාගෙන යන්න නම් කොහොමද හිතන්න වැඩ කරන්න ඕමනා වෙන්නේ? ඔව් මම කලින් සඳහන් කළා වගේ ඔබත් සඳහන් කළා මේක ආගම දහම තුලින් අපිට ලැබිච්ච දෙයක්. බෞද්ධ රටක් අපි 70%කට වැඩිම බෞද්ධයෝ ඉන්න රටක්. ඒතර වසර 2000කට වැඩි කාලයක් තිස්සේ මිහිඳුහාමුදුරන්ගේ ආගමනයත් එක්ක මේ සතිය කියන එක අපිට එකතු වෙලා තිබුණා. අපේ ජීවිතේට අපේ බෞද්ධ විතරක් නෙවෙයි බෞද්ධ අබෞද්ධ මේ සංස්කෘතියට ලංකාවේ තියෙන සංස්කෘතියට මේක එකතු වෙලා තිබුණා. ඒ සතිය කියන එක ජීවිතේ කොටසක් වෙලා තිබුණා ඒ කාලේ මිනිස්සුන්ගේ. නමුත් අද නවීන විද්‍යාත්මේ විවිධාකාර දේවල් එක්ක අනවශ්‍ය බලපෑම් සහ අනවශ්‍ය ලෙස විද්‍යාවට යොමු වීමත් එක්ක මේව අපෙන් ඈත් වෙලා ගිහින් තියෙන යම් මට්ටමකට. නමුත් අද විද්‍යාවම කියනවා සතිය කොයිතරම් වැදගත්ද අපේ සෞඛ්‍ය සඳහා කියන එක. ඒ නිසා මම හිතන්නේ අපි මේ වෙලාවේ ඉන්නේ සතිය ගැන හිතන්නටම ඕන කාලයක්. සතිය වැදගත්ම අවශ්‍යම අංගයක් තමයි අපේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න. කොවිඩ් වෙන්නට පුළුවන් වෙනත් ඕනෑම ප්‍රශ්නයකදී අපිට ඇති වෙන ආතතිය ස්ට්‍රෙස් එක අවම කරගන්න සතිමත් බව තමයි හොඳම පිළිතුර. ඇයි අපි ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ කියලා බැලුවොත් අපි ස්ට්‍රෙස් එක කියලා කියන්නේ අපේ ඇති වෙන කායික මානසික ප්‍රතික්‍රියාවක්. මොනවටද? අපේ ජීවිතයේ යම්කිසි දුන වෙනසකට වෙන්න පුළුවන්, යම්කිසි සිද්ධියකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම්කිසි අභියෝගයකට වෙන්න පුළුවන්. අපි ජීවිතයේ අභියෝගයකට මුහුණ දෙනකොට, අපේ ජීවිතේ වෙනස් වීම සිද්ධ වෙනකොට, අලුත් දේවල් වලට මුහුණ දෙනකොට අපි කායිකව මානසිකව වෙනස් වෙනවා. ඒක තමයි ස්ට්‍රෙස් කියලා කියන්නේ. මේක ඍණාත්මක දෙයක්. හැබැයි ස්ට්‍රෙස් එක ධනාත්මක ගන්න පුළුවන් තැන් තියෙනවා. ස්ට්‍රෙස් එක යම් ප්‍රමාණයකට අවශ්‍යයි සමහර තැන්වලදී. උදාහරණයක් ගත්තම විභාගයකදී. පොඩි ස්ට්‍රෙස් එකක් නැත්නම් අපිට වැඩ කරන්න හිතෙන්නේ නැහැ. පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. පුංචි ස්ට්‍රෙස් එකක් අවශ්‍යයි අපේ ජීවිතේට. ඊළඟට අනතුරක් දැක්කහම පොඩි ස්ට්‍රෙස් එකක් ආවේ නැත්නම් අපි දුවන්නේ නැහැ. ගැලවෙන්නේ නැහැ. ඒතර ස්ට්‍රෙස් එක ජීවිතයේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච දෙයක්. හැබැයි ස්ට්‍රෙස් එක සීමාව පැන්නාම ඒක මානසික රෝගයක් දක්වා වගේම සෞඛ්‍යයට බරපතල තර්ජනයක්. ඒක තමයි අද විමින් ලෝකේ පවතින්නේ. එතකොට සතිමත් බවින් මොකද්ද කරන්නේ? අපිට යම්කිසි මේ අභියෝගයක් හරි ප්‍රශ්නයක් ආවම අපි කරන දේ තමයි මේ ප්‍රශ්නේ ඇතුලේ ජීවත් වෙනවා. මේක අල්ලා ගන්නවා. අපි දන්නවා අපිට කාල තුනක් තියෙනවා අතීත වර්තමාන අනාගත කියලා. වර්තමානයක් කියලා ක්ෂණයක්. ඒකේ කාලය ඇහුවොත් කොච්චරද කියලා කාටවත් කියන්න බෑ. ක්ෂණයයි. ක්ෂණයකින් වර්තමානයේ අතීතයට යනවා. එතකොට අපි මේ අල්ලා ගන්න සියලු ප්‍රශ්න අතීතෙට ගියේවා. ඒවා එකක්වත් නැහැ. හැබැයි අපි අතාරින්නේ. ඒවා ගෙනත් ආයි වර්තමානයේ තියාගෙන ආයි විඳවනවා. වර්තමානයේ නැති කරගන්නවා. වර්තමානයේ නැති කරගන්නවා අතීතේ ගෙනල්ලා තියාගෙන. ගිය දේවල්. එතකොට සතිමත් භවෙන් කියන්නේ සතිය කියලා කියන්නේ සිහියෙන් මේ මොහොතේ ඉන්න. මම දැන් මෙතන කියන සංකල්පය. මම දැන් මෙතන ඉන්නවා නම් මේ දැන් මෙතන වෙන දේ තමයි මම දකින්නට ඕනේ. මෙතන කයක් තියෙනවා, මෙතන සිතක් තියෙනවා. ඒතකොට අතීතයට ගිය එකට අතීතයට යන්න හරිනවා ආයි ගේන්නේ නැහැ. අනාගතේ ආපු නැති අනාගතයක අපේක්ෂා බලාපොරොත්තු අපි ගොඩ ගහගන්නේ නැහැ. එතකොට වර්තමානයේ හරි සුන්දරයි. බොහොම ටිකයි තියෙන්නේ. අල්ලගෙන පුරවගෙන නැහැ. හරි සැහැල්ලුයි. එතන තියෙන සතුට. එතකොට අද මේක පහුගිය දශක 4ක විතර කාලයක් තිස්සේ විශේෂම විද්‍යාත්මක ලෝකයේ දියුණු රටවල් මේක ගැන හොයන්න පටන් ගත්තා. මොකද දැනගත්ත ලෝකය භෞතික වශයෙන් ඉතා විශාල දියුණුවක්. හැමදේම තියෙනවා. හැබැයි සතුට නෑ මිනිහට. ඉක්මනට මැරෙනවා, රෝග වැඩි, රණ්ඩු දබර, දික්කසාද, අනතුරු මේ හැමදේම තියෙනවා. සතුට නෑ මිනිහට. එතකොට තමයි මිනිස්සු හොයන්න පටන් ගත්තේ සතුට හොයන්නේ කොහොමද? භෞතික දේවල් තිබුණාට වැඩක් නැහැ. එහෙමනම් හිත තමයි හදා ගන්න ඕනේ සතුට සඳහා. අන්න එතනදී සතිමත් බව කියන එක විද්‍යාත්මක ලෝකයට එන්න පටන් ගත්තා. අද විද්‍යාත්මක ලෝකය කියනවා සතිය පුරුදු කරන්න. එතන තියෙනවා සහැල්ලුව සතුට. එතන සහැල්ලුව සතුට තුළ කායික, මානසික, සමාජික, ආධ්‍යාත්මික නිරෝගීතාවයේ යහපත් බව තියෙනවා. අද හොයාගෙන තියෙනවා සතිය පුරුදු පුහුණු කරන කෙනා සහැල්ලුවෙන් සතුටින් ඉන්න කෙනාගේ රුධිර පීඩනය අඩුයි, සීනි මට්ටම් අඩුයි, කොලෙස්ටරෝල් අඩුයි. ඒවා එහෙම වෙනකොට හෘද රෝග අඩුයි.
ඒ වගේම වෙනකොට පිළිකා අඩුයි. ආයු කාලය වැඩි. බොහෝ කාලයක් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ආතතිය අවම වෙනවා. ප්‍රතිශක්තිය වැඩි වෙනවා. එතකොට හැදෙන ලෙඩ රෝග වලට බොහොම හොඳින් ඒ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් ප්‍රතිශක්තිය දැන් ඇඟේ ඇති වෙනවා. පිළිකාවට වෙන්න පුළුවන්, කොවිඩ් එකට වෙන්න පුළුවන් ප්‍රතිශක්තිය වැඩි වෙනවා ඇඟ ඇතුලේ. ඩෙන්ගු වලට වෙන්න පුළුවන් ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඒතර මේවා වැඩි වෙන්න හේතුව තමයි අපේ ප්‍රතිශක්තිය අඩු වීම, සතුට නැතිකම. අවසානයේ ගැන කතා කරනවා නම් ඊළඟ අපි හැමෝම අපි මුලින්ම කතා කරපු දැනට ආවොත් මරණය. අපි කවදා හරි මැරෙන්න ඕනේ. අපි කැමති වුණත් නැති වුණත් එකට යන්න ඕනේ. එහෙමනම් ඇයි අපි අකමැත්තෙන් එකට යන්නේ? ඇයි කැමැත්තෙන් ගියාම මොකද වෙන්නේ? වෛද්‍යතුමනි ඔය කැමැත්ත බොහෝ දෙනෙක්ට ඇති කරන්න හරි අමාරුයි. සමහරු මරණය කියන වචනයටත් බයයි. ඒකට හේතුව මම පැහැදිලි කරන්න. මරණය කිව්වහම බය වෙන ප්‍රධාන හේතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඉනෝෂා. අපි අල්ලගත්ත එකතු කරගත්ත දේවල් යන්න බෑ. දාලා යන්න බැරි කම. අපි පුරෝගණ එකතු කරගෙන ඉන්න විශේෂයෙන්ම දරුවෝ ගැන කතා කරනවා. දෙමව්පියන් තියෙන ලොකුම බැඳීම තමයි දරුවෝ. දරුවෝ අතාර ගන්න බෑ. එකතු කරගත්ත භෞතික දේවල් අතාරින්න බෑ. තානාන්තර ලබාගත් සමාජයේ ලබාගත් තැන් මේවා අතහැරලා දාලා යන්න හරිය අමාරුවක් තියෙනවා. ඒක ප්‍රධාන හේතුවක් ඒ ඇති වෙන බයට. දෙවෙනි හේතුව බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි අනේ මැරෙන්න පුළුවන් විඳවන්න නම් බෑ. බොහෝ දෙනෙක් හිතනවා මරණය හරි භයානකයි වේදනාකාරී අනේ මට ඒකට නම් කැමති නෑ. ඒ හින්දා මරණයට බයක් තියෙනවා. හැබැයි ඔක්කොටම වැඩිය බරපතල ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? කොහේ යන්න වෙයිද? මේක මොනාගමක වුණත් බොහෝ දෙනෙක් පිළිගන්න දෙයක් මරණයට පස්සේ කොහේ හරි යනවා කියන එක. බුදුදහමෙත් කියනවා අනිත් ආගම් වලත් කියනවා මරණයෙන් පස්සේ කොහේ හරි උපතක් තියෙනවා කියන එක. ඒතර ඒක දන්න නිසා මිනිස්සු බයයි කොහේ යයිද කියලා. මොකද ඉන්න කල් කරපු ටික දන්න නිසා. ඔතන තියෙනවා උත්තරේ. සතිමත් වුණා නම් හොඳ දේවල් කරා නම් යහපත් සමාජයේ ජීවත් වුණා නම් ওই බය නැතුව යනවා. ඒතර අපිට සතුටින් අන්න එතෙන්ට යන්න පුළුවන් වෙනවා. ඒතර සතිමත් බව ඒකට උත්තරයක් වෙන්නේ කොහොමද? සතිමත් භවයේ වර්තමාන මොහොතේ ඉන්නකොට අතීත අනාගත එකතු කිරීම අතහැරියම අර අපිකට එකතු කරගත්ත ටික ඉබේම අතහැරෙනවා. ඊළඟට සතිමත් භවයේ ප්‍රධාන ප්‍රතිඵලයක් තමයි වේදනාවක් නැති වෙන එක. අපි මහරගම අපේක්ෂාරෝහලේ මේ සතිමත් බව පුරුදු කරනවා. ඒ පුරුදු කරන තුල ඔවුන්ගේ වේදනාව සමනය වෙනවා. ඒතර කායික මානසික වේදනා මරණ මොහොතේ අයින් කරගන්න පුළුවන්. අවසානයක මැරෙන්න බය නැහැ. හිත හොඳයි. යන තැන ඉබේම අපි දන්නවා. ඉතින් මං හිතන්නේ සතිමත් බව අපේ ජීවිතේට එකතු කරගන්නේ මගේ අවසාන වශයෙන් මේක දෙන පණිවිඩය තමයි නිරන්තරයෙන් සතිමත් බව එකතු කරන්න උත්සාහ කරන්න. සතිමත් බව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න, කියවන්න, ප්‍රායෝගික ජීවිතේට පුරුදු කරන්න. ඔබට කොවිඩ් කාලේ විතරක් නෙවෙයි අනිත් හැමදාටම සතුටින් ජීවිතෙන් ඉඳගෙන සාමකාමීව අවසන් ගමන යන්නට ඔබට පුළුවන් වෙනවා. ජීවිතයේ ඔබත් මේ පහසුව ඇති කරවා ගන්න හරි වැදගත් වුණු ඒ පහසුව අපේ ජීවිතයට අද මේ විදිහට ලං කරවා දුන්නේ මහරගම අපේක්ෂාරෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය පුෂ්ප කුමාර කන්දපොළ ආරච්චිගේ වෛද්‍යතුමන් පුෂ්ප කුමාර කන්දපොළ ආරච්චිගේ වෛද්‍යතුමනි ස්තුතියි. අපි බොහෝ දේවල් වලින් දැනුවත් වුණා. ජීවිතේ ගෙවුනාට වඩා පහසුවක් දැනෙනවා මේ කාරණා ජීවිතයට ලං කරවා ගන්න හිතෙනකොට. අපි මේ පහසුව හෙටත් මේ විදිහට ලං කර දීමේ බලාපොරොත්තු වෙන සමගිර යනවා. පරිස්සමෙන් ආදරෙන් සතුටින් ජීවත් වෙන්න. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනී නාලිකාවයි වියලුණු දඬු උව දලුලන මෙහි මත
හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගොවිතේතට සවි ශක්තිය අයදින රසට සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනී නාලිකාවයි රසට සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනී නාලිකාවයි ගලනා ඇල දොල වැඩෙනා ගහකොල සත් වග සුරකින බවට සපත කළ දේකුල මලේ බීද ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ